ආයිබෝවන් අපේ දෙවන වීඩියෝව සමග එකතු වෙනවා ඔබ සැම තාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි එදා අන්තිමේට කතා කර හිටියේ අර නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී. දැන් මේවා මේ අර විශ්වවිද්‍යාල මට්ටමින් කතා කරන ගැඹුරු දේවල් සංකල්ප ප්‍රවාද අපි මේදි සාකච්ඡා කරන්නේ නැහැ. මොකද දැන් මෙතන මේ අරමුණ වෙන්නේ මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට හැමෝටම තේරෙන භාෂාවෙන් අද අපේ මේ ගිලී යන අපේ වටිනා දැනුම් පද්ධති හර පද්ධති රැක ගැනීමේ මූලික අරමුණින් තමයි මේ පැහැදිලි කරන්නේ. මොකද අපිට මේ වෙනකොට අපිට අපි යට වෙලා ඉන්නේ ඇත්තම කියනවා නම් බටහිර මේ අධිරාජ්‍යවාදී දැනුම් පද්ධතියකට. ඒක මේ සිංහල දැනුම් පද්ධතිය පමණක් නොවේයි. අරාබි දැනුම් පද්ධතිය, චීන දැනුම් පද්ධතිය, ඉන්දියාවේ තිබ්බ දැනුම් පද්ධතිය, ලතින් ඇමරිකානු මේ හැම රටකම තියෙන දැනුම් පද්ධති සියල්ලම බටහිර දැනුම් පද්ධතියට ලෝ පුරාම යටත් කරමින් පවතිනවා. මම මේ කතා කරන්නේ බටහිර දැනුම් පද්ධතියට විරුද්ධව අදහසක් ප්‍රකාශ කරනවා නෙවෙයි. ඒ කරන ක්‍රියාවලියේ වරදක් සහ ඒක අති භයානකයි. ලෝකේ පැවතිය යුත්තේ එකම දැනුම් පද්ධතියක් නෙවෙයි. එකම දැනුම් පද්ධතියක් නෙවෙයි. දැන් අපි මෙහෙම බලමු. දැන් ඔය මේ දැනුම සම්බන්ධ බටහිර දාර්ශනිකයෙක් කියලා තියෙනවා දැනුම බලය වේ කියලා. ඔබ අහලා ඇති මේක ප්‍රසිද්ධ ප්‍රකාශයක් දැනුම බලය. දාර්ශනිකයා තමයි මේ ෆ්‍රැන්සිස් බේකන්. ඔය 1500 ගණන් වල වගේ ඉඳලා තියෙන කිස්සු වර්ෂ. එතකොට මේ ෆ්‍රැන්සිස් බේකන් කියන දැනුම බලය වේ කියලා. දැන් බලන්න රටවල් අල්ලන්න ඉංග්‍රීසි ජාතීන්, පෘතුගීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන්, ප්‍රංශ ජාතිකයෝ, ඒ වගේම ඉතාලිය, ඔය රටවල් නේද? ඔය රටවල් කිහිපයකින්ම ලෝ පුරාම එයාලා මේ තමන්ගේ යටත් විධ හදාගත්තානේ නේද? ඒ යටත් විධ හදාගද්දි මුලින්ම මේ රටවල ඉන්න ස්වදේශික ජනතාව පාලනය කරගන්න මුලින්ම යොදාගත්තේ දැනුම නෙවෙයි. යොදාගත්තේ මුලින්ම මොකද්ද කියලා තුවක්කුවේ බලය, යුදමේ ශක්තිය යොදාගත්තා. ඉතින් ඒ යන ගමන් එයාලගේ ආගමික ග්‍රන්ථ බයිබලෙත් අරන් ගියා. ගිහලා ඒ රටවල ඒක ව්‍යාප්ත කළා. එතකොට දැන් මේ ඒ වෙලාව යොදාගත්ත තුවක්කුවේ බලය. එතකොට ඒකට එකගුණ නැති අය මරා දැම්මා. කූර වද වේදනා දීලා ඒ දැනුම් පිළිගන්නේ නැත්තම් අන්න ඕකයි. එහෙම කරගත්තා. හැබැයි ෆ්‍රැන්සිස් බේකන් ඊට වඩා හොඳ අවියක් දුන්නා. මොකද්ද? දැනුම බලය වේ කියලා දුන්නා. දැන් අද බටහිරෝ අද ලෝකේ පාලනය කරන්නේ ආයුධ වලට වඩා දැනුමින්. අද අපි පාසල් වල ඉගෙන ගන්න බටහිර දැනුම. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න බටහිර දැනුම. ඒ වගේ මේ අපේ දේශීය දැනුම උගන්වනවද? දැන් අපි උදාහරණයක් ගමු. මේ මාතෘකාව දිනන සිංහල වෙදකම. අපිට පාසලේ උගන්වනවා සිංහල වෙද මහත්තයා වෙදකම් කරන හැටි. ඒකට ගන්න ඖෂධ වර්ග ඒවා හදාගන්නේ කොහොමද? ඒවා දෙන්නේ කොහොමද? පත්‍යාපත ආහාර ගැන රෝගියා පිළිපදිය යුතු යම් යම් කරුණු කාරණා අපි දන්නවද? අපි දන්නේ. හැබැයි අපිට උගන්වන්නේ නැද්ද විද්‍යා විෂය හරහා? මම විද්‍යා විෂය ගැන විශේෂයෙන්ම කතා කරන්න. විද්‍යා විෂය හරහා අපිට උගන්වනවා කෙලින්ම බටහිර වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය මූලික දැනුම ලබා දෙනවා. සාමාන්‍ය පෙළෙන් ලබා දෙනවා, උසස් පෙළ ජීව විද්‍යාවෙන් ලබා දෙනවා, විශ්වවිද්‍යාලයට ගියත් තව දුරටත් ඒක වර්ධනය කරනවා. ඒතර මේ දැනුම තුල තියෙනවාද අපේ දැනුම ගෑවිලාවත්?
ඒතකොට අපි අධ්‍යාපනය තුල අපි අපේ අධ්‍යාපනය කියලා ඉගෙන ගන්නේ ඇත්තටම ඉංග්‍රීසියෙන් දීලා කිය අධ්‍යාපනය මේ තියෙන්නේ. අපේ අධ්‍යාපනය තිබ්බා ඉස්සර පිරිවෙන් හරහා පිරිවෙන් අධ්‍යාපනයක්. ඒකෙන් ලැබුණා අපට අවශ්‍ය දේශීය දැනුම, දේශීය චින්තනය, නිර්මාණශීලී අය බිහි වුණා. දැන් අද අපිට අපේ නිර්මාණ බිහි කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපි එක දැනුමකට යට වෙලා ඉන්නේ. මේක අපේ රටේ අධ්‍යාපනඥයන්, උගතුන්, බුද්ධිමතුන්, මැතිඇමතුරුන් අවබෝධ කරගන්න. අපි මේ ඔබලත් එක්ක මේ තරහකට, වෛරයකට කාටවත් කියන කතාවක් නෙමෙයි මේ. මේක තමයි ඇත්ත. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ කතාව මම දිගට යනවා. මේ හොඳ උදාහරණයක්. දැන් අපේ ගමේ හිටියා රණසිංහ කියලා වෙද මාමා කෙනෙක්. මේ වෙද මාමා අවුරුදු 80ක් පැනලා අපි දිහා එනවා. ආපුවාම දවසක් මං පුවත්පතක් කියවගෙන හිටියා. ඉන්නකොට මං කණ්ණාඩි දැම්මා. මේ කණ්ණාඩි. වෙද මහත්තයා මයෙන් අහනවා, "ඇයි මහත්තයා ඇස් පේන්නේ නැද්ද?" කියලා ඇහුවා. දැන් මට වඩා අවුරුදු 30කටත් වැඩිමල්. 30ක් වැඩිමල්. මං කිව්වා, "ඕ මේ පොඩි අකුරු කියවන්න බෑනේ" කිව්වා. ඊට පස්සේ එයා මොකද කරේ? කෝ දෙන්න පත්තරේ මට කියලා මෙතුමා කියවන්න පටන් ගත්තා ඕන ඡේදයක් මට දෙන්න කියලා. මං චූටි මකුරු තියෙන ඡේදයක් දුන්නා කියවන්න කියලා. මෙතුමා සම්පූර්ණයෙන් කියවගෙන ගියා. මට ලැජ්ජ හිතුණා. මං ඇහුවා, "ඇයි මාමා එහෙම ඇයි මට බෑනේ දැන් මම කණ්ණාඩි දානවා." ඒක තමයි කියලා මම ඉස්සෙල්ලම බැලුවා. මම කකුල් දෙක දිහාම බලලා සෙරෙප්පු දා ඉන්නව නේද කිව්වා. ඊට පස්සේ මට යා හොඳ අවවාදයක් දුන්නා. ඔය සෙරෙප්පු හැමිලෙන් දාන්න එපා. පොළවේ වැලි පෑගෙන්න ඕන. තනකොළ පෑගෙන්න ඕන. ඔන්න යා උපදෙස් කොටක් දුන්නා. මට කිව්වා මෙන්න මේ කාරණා ටික. ඔබත් හොඳට මතක තියාගන්න. අපේ ඇස් පෙනීම නිරෝගීව තියාගන්න ඔන්න දැනුමක් මට දුන්නා. එතුමා දැන් අභාවප්‍රාප්ත වෙලා. ඉතින් මම මේ කිව්වේ දැන් ඕම් බලන්න. ඒ දැනුමේ මොකක්ද තියෙන කාරණා? එකක් කිව්වා සෙරෙප්පු නිතර දාන්න එපා. වැලි පෑගෙන දෙන්න. පොළවේ වැලි. එකක්. දෙවෙනි කාරණාව තනකොළ උදේට පින්න තියෙන තනකොළ මත විනාඩි 10ක් 15ක් ඇවිදින්න. තනකොළ තියෙන පින්න මත ඇවිදින්න කිව්වා. තුන්වෙනි කාරණාව මොකුණු යන්න සාරණ ගොටුකොළ වගේ කොළ පැහැති පලාවර්ග අලුත් පලාවර්ග ගන්න. ආහාරයට ගන්න එකතු කරගන්න. ඊළඟට දීපු උත්තරේ තමයි නව සඳ බැලීම කරන්න ඕනේ. හැම මාසෙකම මේ වැඩේ කරන්න හඳ බැලීම. ඒ හඳ බලන හැටි මට කියලා දුන්නා. දැන් S2 මෙහෙම ඇස් දෙකෙන් සම්පූර්ණ මෙහෙම ඇස් දෙක වහගෙන ටික මෙහෙම විවෘත කර බලන්නකෝ. හඳ දිහා, නවසඳ දිහා. ඔය නවසඳ බැලීම ගැන අපි වෙනම කතා කරමු. මේ අපේ සිංහල අවුරුදු චාරිත්‍ර වල තියෙනවා. දැන් බලන්න මේවා ඉතා ගැඹුරු සංකල්ප. අපි මේවා අද හැලු ලක් කරලා නවසඳ බැලීම එක අපි වෙනම කතා කරමු. ඊළඟට දැන් අර තව කිව්වා අපි නානකොට ස්නානය කරනකොට අපේ ඇස් දෙක හොඳට හේදී යන ආකාරයට ඇස් විවෘත කරන්න කිව්වා. අපි නානකොට බාල්දියෙන් වතුරක් කරනවා කියන්නේ නැත්නම් ෂවර් එකකින් අරගෙන ඇස් ටික විවෘත කරන්න. හැබැයි ඉතින් ඇස් විවෘත දනවා වගේ දෙන්නවනේ අපිට නේද? අපි හින්දා බොහෝට ඇස් අරින්න ඕනකෝ. ඇස් හේදෙන්න ඕනකෝ. දැන් මේ මිතුමා දීපු දැනුමක් මම එතුමා බොහෝ විට මගේ යම් රෝග අවස්ථාවල මම ප්‍රතිකාරම් තියෙනවා හරියටම හරියවා. තාම නිවැරදි මම ඒ හින්දා එතුමාගෙන් දිගින් දිගට ප්‍රතිකාර ගත්තා. ඉතින් මං ඒ දැනුම දැන් අපට නෑ. එතුමා දැන් මිය පරලෝ ගිහිල්ලා. දැන් එතුමාගේ දැනුම වාසනාවකට ඒ පුතාලා දෙන්නෙක් ඒ අරන් තියනවා දැනුම. නමුත් මේ දැනුම හැම පවුලකම වෙද පවුලකම දරුවෝ ලබා ගන්න නැහැ. එතකොට එතුමාට ඒ තියෙන දැනුම එතුමාට ලැබිච්ච පරම්පරාවෙන් හරි ඉගෙනගත් දැනුමක් ඒ දැනුම සම්පූර්ණයෙන් මිහි මතින් තුරන් වෙලා යනවා. ඒක මොනතරම් අපරාධයක්ද? ඒ දැනුම වැදගත් වෙන්නේ මේ ලෝකෙ ඉදිරියට අනාගතයේ ජීවත් වෙන මිනිසුන්ට පොදුවේ. සිංහලයන්ට වගේම දෙමළ අයට වගේම මුස්ලිම් හෝ වෙන රටක ජාතිකයන්. දැන් අද බලන්න අද මම මේ මාතෘකාවට එනවා. අද අපේ යටේ සිංහල බෙහෙත් ලෝකයේ වෙන රටවල අය පාවිච්චි කරනවා. දැන් බලන්න මේ අපේ දැනුමත් තිබ්බ හින්දානේ. සිංහල වෙද මහතුන් පින් සිද්දෙන්න ඒ දැනුම රැක්ගත්ත නිසානේ නේද? ආන් ඒකයි. දෙන්න මේ දැනුම කියන එක වල්ලන්න ඕනේ නැහැ. එක එක මිනිස්සු හදපු දැනුම් පද්ධති තියෙන්නේ. මේක හොඳට අවබෝධ ගන්න. අපි එක දැනුමකට යටත් වෙන්න ඕනේ නැහැ.
ඒ වගේම මේ දැනුම් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ අපි. ඒ දැනුම් අපි සංකලනය කරගන්න ඕන. දැන් අපි පිටින් එන දැනුමක් අපේ දැනුමට ගන්නකොට අපේ සංස්කෘතියට ගන්නකොට අපේ සංස්කෘතිය කෝවට අරගෙන ඒක හදලා ගන්න ඕන. සංස්කරණය කරලා ගන්න පුළුවන් අපිට. අපි විද්‍යාත්මක දැනුම ගමුකෝ. විද්‍යාල දැනුම අපි ගන්න ඕන ගෙරි පිටින් නෙවෙයි. ඔය විද්‍යාත්මක දැනුම කියන හැම කාරණාවම එහෙම් පිටින්ම අපි පිළිගත යුතුත් නැහැ. ඒ විදිහටම කරන්න ඕනෙත් නැහැ අපි. හොඳට මාතයන් මොකද ඔය විද්‍යාත්මක දැනුම කියන එක ඒ බටහිර විද්‍යා දැනුම. ඔය දැනුම බටහිර සංස්කෘතිය නිර්මාණය කරපු එකක්. ඒකට විවිධ සුදු ජාතික විද්‍යාඥයෝ දායක වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා අහලා තියෙනවනේ ඔක ඉන්න ප්‍රධාන බලකණු එහෙම. දැන් අයිසැක් නිව්ටන් විද්වතා, ජෝර්ජ් සයිමන් ඕම්, එඩ්වඩ් ජෙනර්, ඇල්බර්ට් අයින්ස්ටයින්, ඩි බර්ග්ලි, කූලෝම්. දැන් මම මේ බොහොම සුළු පිරිසක් මතක් කරේ. ගැලීලියෝ ගැලීලි, සොක්‍රටිස්ලා. දැන් මේ වගේ ඉන්නවා යම් විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ පිරිසක්. මේ අය මේ නිපුණු දැනුමක්. අපි මේ දැනුමට ගරහන්නේ නැහැ. ඒක නෙමෙයි මේ කියන්නේ. අපි ඇයි එතුමන්ලගේ දැනුම විතරක් ඇත්ත කියලා අපේ පාසල් උගන්වන්නේ. අපේ විශ්වවිද්‍යාල උගන්වන්නේ. අපේ දරුවන්ට අපිට. දැන් මමත් බටහිර විද්‍යාව ඉගෙන ගත්ත පුද්ගලෙක්, ගුරුවරයෙක්. මම ගොඩ දුරට මම ඉගෙන ගත්තා. මම උපාධියක් ගත්තා තමයි BSc දක්වා. නමුත් එතනින් එහාට මම පොත්පත් කියවලා අධ්‍යයනය කළා. ඊට පස්සේ මට තියෙන විශ්වවිද්‍යාලෙන් අයින් වුණාට පස්සේ තමයි මට විශ්ව ගැන හොඳ අවබෝධයක් ආවේ. මම තව අධ්‍යයනය තමයි මට තේරෙන්නේ ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ මොනවද කියලා. ඔකට මුල පුරන්න හේතු වුණා මේවා නිකන් නෙවෙයි. මම මේ අවබෝධය මට ආවේ මම එක්තරා දවසක මේ ඔය කැලණියේ වේවැල්දුවේ පන්සලේ තිබුණා දේශනයක් ඔය මහාචාර්ය නයන් සිල්වා සර්ගේ. එතුමා මෙතෙන්දි දැඩි ලෙස මේ විද්‍යාව බටහිර විද්‍යාව දෝෂදාසයෙන් ලක් කරා. ඒකම ඔවුන් අපිව පාලනය කරන බව පැහැදිලිව මේකෙදි කරා. මොකද මේ දහම් පාසල් දවසක විශාල දැනගක් ඉදිරියේ තමයි මේ කළේ. එතකොට මෙතෙන්දි මමත් ඕකට ගියා. මම ඒ ළඟ බෝඩිමක හිටියේ. ඒ බෝඩියේ මම මේකට ගියා. මොකද මේ ඒ ඥානවිමාරාමේ පන්සල වේවැල්දුවේ ඥානවිමාරාමේ පන්සලේ තිබුණේ. එතකොට මේකට මමත් ගියාම මට දැන් හරි ප්‍රශ්නයක් වුණා. මෙතුමා මේ දැන් දෝෂ දර්ශනය ලක් කරන්නේ බටහිර විද්‍යාඥයෝ විද්‍යාත්මක ක්‍රමේ. දැන් මම ඒවට මේව අදහන මිනිස්සෙක්. මොකද මම ජීවිද්‍යාංශයේ ඉන්න කෙනෙක් නේ විශ්වවිද්‍යාලේ කැලණි. මම ප්‍රශ්න ඇහුවා එතුමාගෙන්. මම ඇහුවා මේ තුමා විද්‍යාව කියන්නේ වට්ටපල් බොරුවක් කියලා මතක් කළේ. හරි ගැටලුවක් නේ අපිට එහෙම කියපුවම ඇත්තටම. මං ඇහුවා විද්‍යාව කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් නේද? පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ආශ්‍රයෙන් සත්‍ය කරා ලංවීමක් නේද? මේ සත්‍ය කියන්නේ මොකක්ද? යථාර්ථය කියන්නේ මොකක්ද කියලා ලංවීමක් නේද මේ කරන්නේ? ඒක නේද හොයන්නේ. ඒ නිසා කලින් පැවති නිරීක්ෂණ හෝ නිගමන ඒවා සමහරට අයින් කරලා දාලා අලුත් අනුමාන ගොඩනගලා ඒවා සත්‍යද කියලා බලලා අලුත් එක පිළිගන්නවා. ඒ නිසා මේ සත්‍ය කරා ලං වෙන ගමනක් නේද මේ විද්‍යාව කියලා කියන්නේ කියලා මෙහෙම නේද අර්ථ දක්වන්නේ කියලා මම කිව්වා. කියලා මම එතුමාගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. මම එකක් මේ දැන් කියන්නේ. එතකොට එතුමා මට දීපු උත්තරේ මයින් ඇහුවා එතුමා සත්‍ය කරා ලං වෙන බව ඔබ දන්නේ කොහොමද? සත්‍ය දන්නවා නම් සත්‍ය කරා ලං වෙන්නේ මොකටද? සත්‍යයෙන් ඈත් වෙනවද ලං වෙනවද කියලා දන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න ටික මයින් අහලා උදාහරණයකුත් දුන්නා. ඒ උදාහරණේ මම කියන්නම් ඔයාලටත් අවබෝධ කරගන්න පහසු වෙන්න මේ කියන කතාව. මයින් ඇහුවා මේ සෙනග ඉස්සරහා ඔබතුමාට යන්න ඕන යාපනයේට
ඔබතුමා දන්නේ නැහැ යාපනයේ තියෙන්නේ කොහෙද කියලා. ඔබතුමා කොළඹට ගිහිල්ලා පිටකොටුවෙන් නගිනවා මාතර බස් එක. යාපනයේ සත්‍ය නම් සත්‍ය කියන දේ යාපනයේ නම් ඔබතුමා දැන් යන ගමනේ ඔබ හිතා ඉන්නවා දැන් මේ කොහාටද යන්නේ කියලා හිතා ඉන්නේ දන්නේ නැහැ. ඔබතුමා හිතාන මේ යන්නේ කොහාටද මේ තව තවත් ඈත් වෙන යාපනයෙන් දුරස් වෙනවා. නමුත් ඔබතුමා දන්නවා නම් හරියටම සත්‍ය කියන්නේ මේකයි කියලා. ඔබතුමාට පුළුවන් ලං වෙන්න. එතකොට යාපනය යන බස් එක යාපනයේ හොය ළඟට අනුරාධපුර යන බස් එක නැගලා ගිහලා ඔබට ලං වෙන්න පුළුවන්. ඒ ලං වෙන බව හෝ දුරස් වෙන බව දැනගන්නේ අර කලින් දැනන් හිටපු ඉඳන් යාපනය කියන එක දැනගෙන එහෙම ඒකයි මේ පැහැදිලි කළේ. දැන් මේක අහලා මට එදා ජීවිතයේ මගේ හැරවුම් ලක්ෂයක් වුණා. මම මෙතෙක්කල් හිතන්න පුරුදු වෙච්ච විදිහ සම්පූර්ණයෙන්ම කන පිට ගැව්වා. හැබැයි මං එනකොට ආවේ සර් එක පොඩි කියන්නේ අපේ ගුරුතුමත් එක්ක කිසියම් තරහකින් කේන්තියකින්. මොකද ඇත්තටම අපි අර නිකන් දෙවියන් වහන්සේගේ පණිවිඩයක් වගේ පිළිගත්ත මේ බටහිර විද්‍යාවට එතුමා දැඩි ප්‍රහාරෙල්ල කරා. ඒක ටිකක් මට හිත වේදනාවක් ආවා. මට විතරක් නෙවෙයි මේ කහන ඔබතුමාලා කවුරු හෝ මේවා පිළිගන්න කිව්වට එහෙම වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. මටත් ඒක වුණා. නමුත් මං එතුමාට වෛර කරේ නැහැ. මං දිගින් දිගට එතුමාගේ දේශනාවලට සහභාගී වුණා. මේක මේ රටේ මේ ලෝකේ ඉන්න අය හොඳට අවබෝධ කරගන්න මේ කාරණාව. මේ අපේ රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ ගණේ දාර්ශනිකයෙක්. විතරක් නෙවෙයි උතුමෙක්. ඉතා වටිනා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. මේ තමයි ලෝකෙටම හොඳ පණිවිඩයක් ඉදිරිපත් කළේ. ඒකයි මම කියනවා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියන එක ඉතා වැදගත්. ඔබතුමාලා මෙතනින් මම මේ වීඩියෝ බලන දැනුගත් අය විශ්වවිද්‍යාල මට්ටමේ අය එතුමා ලියලා තියෙන පොත්පත් විශාල සංඛ්‍යාවක්. මේ පොත්පත් කියවන්න. දැන් මේක එකපාරට මේක බලලා මට හංවඩු ගහන්න යන්න එපා. නයන් සිල්ලයි ගෝලෙද්ද ඔය මොනවා හරි කියලා බයින්න පුළුවන් සමහර අය. මේ රටේ මිනිසුන්ගේ තියෙනවා මේක ගතියක් කිසිම දෙයක් හොයන්නේ බලන්න නැතුව නිකන් යන්තම් උඩින් පල්ලෙන් එහෙම මෙහෙම බලලා හෝ අහලා හරි කවුරු හරි කියපු දේ හරි අහලා මේ යම් පුජ්‍යලයකට දේශ කිරීම වෛර කිරීම තමයි එතුමා ගැන කියන දේක්වත් බලන්න ඊට පස්සේ. එහෙම කරන්න එපා. ඒක වැරදි වැඩක්. මෙතෙක් කල් අපි ගොංකම තමයි කළේ. ඒක කරන්න එපා කවමදාවත්. ඔබතුමාලා හැමෝම අපිට පක්ෂවහරි විපක්ෂවහර කියන විරුද්ධවාදියාගේ හරි මේ මතේ මොනවද කියන්නේ කියලා අහන්න සාවධානයෙන්ම අහන්න. එහුම්කන් දෙන්නේ. ඒක ඉතා වැදගත්. මම ඒකයි මේ කියන්නේ. අපි මේවා මේ ඇත්තටම ගහමනා ගන්න දේවල් නෙමෙයි. මේ වටිනා දැනුම් දීපු පුජ්‍යලීන්ට කාටවත් ගරහන්න එපා. මම දැකලා තියෙනවා ගොඩාක් අය මේ මොනවා හේතුවක් හරි. එහෙම ගරහන්න එපා. දැන් මම නම් මේ මට්ටමට දැන් නැහැ. මම අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ගේ පොතක් කියවනවා මම. ඕනම කෙනෙක් දේශපාලන දාසයක් අහුම්කන් දෙනවා. අහන මොකක්ද මේ එතුමා මේ කියන්නේ කියන එක. ඉතින් අර එහෙම තරහ ගන්න එපා. අපි අර ඕනම මොකක් හරි එකට පක්ෂග්‍රාහී වුණොත් එහෙම නැත්තම් පුජ්‍යලයට පක්ෂග්‍රාහී වුණොත් එහෙම අදහන්න ගියොත් එහෙම අපිට ඇත්ත පේන්නේ නැහැ තෝරගන්න බෑ. දැන් බුදුහාමුදුරු අපි බෞද්ධ විදිහට අපි දන්නා බුදුහාමුදුරු කාලාම සූත්‍රයේ කියනවානේ නේද? මේ කේසපුත්ත ගමේ ඉන්න කාලාම නේ වැසියන්ට කියනවානේ. යාලා අහනවානේ බුදුහාමුදුරන්ගේ මේ එක එකන ඇවිල්ලා අපිට කියනවා මේක ඇත්ත අරක බොරුයි මේක ඇත්ත එයා කිව්ව එක බොරුයි කියලා. අපි කොහොමද පිළිගන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවානේ නේද? බුදුහාමුදුරු ඒකට දුන්නානේ හොඳ උත්තරයක්. කාලාම සූත්‍රයේ කියවලා බලන්න. නේද? අන්තිමට කියනවානේ විඤ්ඤුන් කියන දේ අහන්න කියලා. එතන ඉතාල වැදගත්. දැනුගතුන් කියන්නේ කවුද කියන එක විඤ්ඤුන්ගේ. මොකද කාලාම සූත්‍රයේත් අද බොහෝ විට විකෘති කරලා යන තත්ත්වයක් තියෙනවා මට නම් පේන්නේ. කාලාම සූත්‍රය හොඳට අධ්‍යයනය කරලා බලන්න. ඒක නිකන් බොරු බුද්ධිවාදී එකක් නෙවෙයි. ඒක මේ තා පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ඇත්ත හරි වැරද්ද හොයාගන්නේ කොහොමද කියන එක ඒකෙදි. ඉතින් අපි වෙනම ඉගෙන ගන්න ඕන සහ කතා කරන කතාවක්. ඉතින් අපි මේ කතා කරන දැනුම ගැන මම ඔයාලට මේ කිව්වේ දැන් බලන්න අපේ දැනුම යටපත් කරන ලස්සන. ඉතින් මම දැන් මතක් කරගෙන ආවොන්න වෙද මහත්තයාගේ තිබේ ඒක දැනුමක්. දැන් ඒක වෙද මහත්තයා කියන මතක් කළේ. අපි තව නිකන් සරල නිදසුන් කීපයක් ගමු තව මේ අපි කාරණාව මේ දැනුම සහ මේ සිංහල වෙදකම බටහිර දෙන්න මේ යන්න ඕනේ. මේ කලබල වෙන්න එපා. මේ අපි හිමීටි ඉගෙන ගමු ටික ඉගෙන ගමු. ඉතින් මම හිතාගත්තානේ
මම ජීවිතුන් අතර ඉන්නකම් මම මේ ඉගෙන ගත්ත මේ යම් යම් කරුණු කාරණා මට වැටහිච්ච දේවල් වලින් මේ රටේ ජනතාවට සිතක් සාන්තියක් වෙයි. ඒ නිසා මම මේක ඉදිරිපත් කරනවා. මොකද මම එහෙම නිවි සැනසෙල්ලේ ඉන්න පුජ්‍යලෙක්. ඉතින් ඒ නිවි සැනසෙල්ල මම ලබා ගත්තේ මේ දැනුම් වල තිබ්බ මේ කරුණු කාරණා හොඳ අධ්‍යයනයක ඉඳලා පස්සේ. දැන් මේ වගේ ගැඹුරු කතා තියෙනවා ඇත්තටම. දැන් ඔය දර්ශනය ගැන ගත්තාම එක එක දැන් ඔය කාල් ප්‍රොපර්ලා ඩෙකාටේලා නේද? ඔය එක්කෙනෙක් නේ විශාල වශයෙන් ඉන්නවා මේ දාර්ශනිකයෝ. යාලා එක මතවාද තියෙනවා. මම ඒව ගැන මේ කතා කරන්න යන්නේ. ඒව ගැන අපි ඉදිරියේ ටික ගමු අවශ්‍ය තැන්වලදී. දැන් මම මේ සරල කාරණා ටිකක් ගන්න. දැන් අපි හිතමු අපේ රටේ අපේ අම්මා කෙනෙක් ගන්න ගෙදර අම්මා. දැන් අපේ ගෙවල් අම්මලා සිංහල අම්මා කියන සිංහල අම්මා දන්නවා කිරිබත්ත දන්න. කිරිබතක් හදා ගන්න දන්නවා. කිරිබත් කියන්නේ කන්නේ සිංහලයේ බව ඔබ දන්නවද? අන්න බලන්න. කිරිබත හැදීමේ දැනුම තියෙන්නේ අපිට. අපේ රටේ සිංහලයන්ට සිංහල කාන්තාව. ඉතින් ඔය ඇත්තට මේක තමයි කිරිබත් කියන එක සිංහලයාගේ නිර්මාණයක් වගේම අපේ කෑමක්. එතකොට ඔය කිරිබත් හදන එක අපි බටහිරේ ඉන්න කාන්තාවකට කිව්වොත් එහෙම සුද්ධියකට කිව්වොත් අපි කිරිබතක් හදන්න කියලා. එයා දන්නවද? නැහැ. ඇයි දන්නේ නැත්තේ? එයා හිටියේ අපේ සංස්කෘතිය නෙවෙයිනේ. එතකොට එයාට බෑ ඒ සංස්කෘතිය නම් කිරිබත් කියන කියා දන්නෙත් නැහැ. එතකොට දැක්ක කිරිබත සම්බන්ධ දැනුම තියෙන අපේ කාන්තාවකට. ඒ කාන්තාවට නැහැ. එතකොට දැක්ක. එතකොට ඒකේ අනිත් පැත්ත. දැන් අපි හිතමු බටහිර කාන්තාව යම් කිසි මොකක් හරි ඔම්ලට් එකක් හරි මොකක් හරි එයා හදනවා කියන කෑමක්. එහි බටහිර ආහාරයක් කෑමක්. එතකොට ඒ ආහාර සම්බන්ධ දැනුමක් එතුමියට තියෙනවා. ඒ සුදු කාන්තාවට. හැබැයි දැන් නම් සුදු කාන්තාවටත් එහා ගිය දැනුමක් අපේ අයට තියෙනවා. මොකද අපට අද සූප වේදේ හරහා බොහෝ විට බටහිර ආහාර පාන උගන්වලා තියෙන හදන හැටි. අපේ දුවදරුවෝ කී දෙනෙක් කොණ්ඩ කැවුමක් හදන්න දන්නවද? ඒකට ගන්න જાති පිටි මිශ්‍රණේ පුළුවන් හදාගන්න. හැබැයි කේක් එකක් හදන්න පුළුවන්. කේක් එකේ දැනුම කොහෙන්ද ආවේ? බටහිරින්. කොණ්ඩ කැවුම දැනුම කාගද? අපේ දුරුගැමුණේ කාලේ ඉඳලා සහ ඊට කලින් ඉඳන් කොණ්ඩ කැවුම් හදන්න කාලා තියෙන මිනිස්සු. යුද්ධ වලට යද්දි පරණ කැවුම් අරන් ගියානේ. ඔබලා දන්නවද නේ? ඕකට සුද්ධව අපිට දැම්ම නේද? හොඳ කතාව උජ්ජවුවා නේද? මොකද්ද? සිංහලයා මෝඩයා. එහෙම කතාවක් කියනවාද? කැවුම් කන්න යෝධයා කියලා කතාවක් තියෙනවාද? කතාවක් හැදලා තියෙන්නේ. නේද? ඒක අපිව කැවුම් අවඥාන් ලක් කරන කාරණාවක් නෙවෙයි ඒක. ඉතින් බලන්න ඒක මම මේකේ දැනුමක් ගැන පොඩි. නේද? ඒ දැනුම. මේවා අපි හොඳට හිතලා ගන්න. මම මේ පොඩි කාරණා ගන්න. දැනුමක් තියෙන මොකක් හරි නිර්මාණය කරන්න. කැවුමක් නිර්මාණය කරන්න, ඇඳුමක් හරි නේද? නිර්මාණය කරන්න දැනුමක් අවශ්‍යයි. මේ දැනුම ගැන කතා කරන්නේ. ඒතර අද අපිට අපේ දැනුම් කියන ඒවා ආහාර පාන සම්බන්ධයෙන් දේශීය වෙදකම් සම්බන්ධ දැනුම අපේ පාසලේ උගන්වන්නේ නැහැ නේ අපිට. අපේ දැනුම ඒව ඉවත් කරලා. ඉතින් මේක මේ කවුරුත් මේ සම්බන්ධ වගකිය යුතු නැත්තම් මේක හොඳට හිතලා බලලා ඔබතුමන්ලා ඇත්තටම මේක තේරුම් අරන් මේ දැනුම වලන්න එපා. සිංහල දැනුම සිංහල දරුවට උගන්වන්න. දෙමළ දරුවටත් උගන්වන්න. ඒ වගේම මුස්ලිම් ඉස්ලාම් දරුවටත් උගන්වන්න. ඒ වගේම ඒ දරුවන් ඒ සංස්කෘතිය වල තියෙන දැනුමත් අපිට ගන්න. අරන් අපේ සිංහල කෝව තුල හදාගෙන අපට අවශ්‍ය ආකාරයට අපි යොදා ගන්නවා. ඒකයි මේ කියන්නේ. විවිධ දැනුම අපි හුවමාරු කර ගන්න ඕන. දැන් අපේ කිරිබතක් හදාන අපි දැන් සුද්ධියක් හදාන කනවා. කිසි වරදක් නැහැ නේ. ඒකට කමක් නැහැ. එයාට සුදුසු හදා ගන්න. දැන් අපි උදාහරණයක් ගන්න. අපි පාන් අපිට ආවේ ඔය දැන් ඔය පාන් ගෙනාවේ පෘතුගීසින් නේද? පෘතුගීසින්නේ. ඒතර පාන් ගෙනාවට පස්සේ මෙහාට මම වැරද්දක් නිවැරදි කරන්න එහෙම වරදින්න පුළුවන් නැත්නම් පිට. එතකොට මේ පාන් මෙහාට ආවට පස්සේ පාන් අපි දැන් කන්නේ ඔය ඒ රටවල මේ සුදු ජාතිකෝ කන විදිහට වෙන්නේ පාන් අපි කන්නේ නේද? අපි අද පාන් කන්නේ අපේ ක්‍රමයකට. ඒ කොහොමද? පාන් කන්න ඕන අල හොද්දක් හදා ගන්නවා. අලත් ඉංග්‍රීසි ජාතියෙන් ගෙනාපුවානේ. දැන් අල හොදියාලා කන්නේ නේද? කරපිංච දාලා, කහ දාලා, පොල් කිරි දාලා නේද? උළුහාල් දාලා ඔය හොද්ද සුවඳ රහට අම්මලා කොච්චර හදනවා නේද? නැත්තම් ඔය තෙල් දාලා හදනවා අල තෙල් නේද? අල නමුත් අල අපේ කන්නේ දේශීය කන්නේ පස්සේ මේ රටට ගෙනල්ලා දාපුවා. නමුත් දැන් අපි ඒක අපේ දැබ්බට පත් කරන් තියෙනවා. දැක්කද අපේ දැනුම? ඒතර අපේ කෝවත් වල නිර්මාණය කරගත්ත අපි දැනුමක්. දැන් පාන් කල් දිබ්බාන්ඩු පානුත් තියෙන අපි අල හොද්දත් එක්කන්නේ. ඉතින් අල හොදිත් එක පාන් කන්නේ නැහැ මේ සුදු ජාතිකෝ කවුරුවත්. දැන් ඒ තමයි නිර්මාණය. ප්‍රතික්ෂේප කළෙත් නැහැ අපි යොදාගත්ත අපට අවශ්‍ය ආකාරයට.
දැන් මේ දැනුමත් එහෙමයි කියන්නේ. අපිට එහෙම් පිටින් දෙන්න දැනුම එහෙම ගන්න එපා. දැන් උදාහරණයක් ගන්න. මම සරල උදාහරණයක් කියන්නම්. මේක ඉතා ගැඹුරු කතාවක්. අද අපිට උගන්වනවා මනස කියලා එකක් නෑ. මොලෙන් තමයි අපි හිතන්නේ. මේ විද්‍යාව උගන්වනවා ජීව විද්‍යාවේ. දැන් මේකම තමයි වෛද්‍යවරු කියන්නේ. දැන් මට මා ඒ දවස්වල මනස කියා දෙයක් නැත. මනස යනු මොලේමයි කියලා ඔය මහාචාර්ය කාලෝ පොන්සේකා මහත්මයා ඒ වෛද්‍යවරයා එතුමා ලිපි ලියලා ලිව්වා වාද කරා. හැබැයි ඔය යම් වාදවලදී එතුමාට පරාජය පිළිගන්න වුණා. මොකද ඔය ස්වාධීන රූපවාහිනී සේවයේ පවා දොරමඩලාවට ඇවිල්ලා මහාචාර්ය නන්සිල මහත්මයාත් එක්ක එතුමා ගොඩාක් සංවාද කළා. ඒ සංවාදවලදී එතුමා පිළිගත්තා. එතුමා ගැන මම හතුරු වෙනවා. මොකද එතුමා වාදයට ආවා නිහතමානීව. මොකද ඒක හොඳයි එතුමා. මහාචාර්ය කාලෝ පොන්සේක මහත්මයා මම ගරු කරන චරිතයක්. නමුත් එතුමා ඒ මතේ හිටියේ. එතුමා පැහැදිලි කළා. මනස කියන්නේ මොලේ කියලා. දැන් එතකොට බලන්නකෝ දැන් ඒක වරදක් නේ. ඒතර මනස කියන්නේ මොලේ නම් මේ බණේ දන්නේ වැරද්ද. දැන් අපි බෞද්ධ පරිසරේ ඉන්නේ නැහැනේ. අපි පිළිගන්නේ බෞද්ධ බුදුහාමුදුරුවෝ දීපත් ධර්මයත් එක පිළිගන්නේ. මේ දැනුම කියන්නේ එහෙමයි. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මනස කියන්නේ මොලේ කියලා කියන්නේ නැහැනේ. එහෙම වුණොත් එහෙම නැවත පුනර්භවයේදී කියන්නේ නැවත ඉපදීමේදී මොලේ යනවේ මොලේ කුණු වෙනවනේ. අපි පිච්චුව හරි නැත්නම් වැළලුව හරි ඒ සිද්ධියේදී මොලේ කුණු වෙනවනේ. ඒතකොට මනසක් නැහැනේ. ඒ මනස කියන්නේ මොලේ නම් නේද? එතකොට මේ පිච්චුවේ පස්සේ එතනින් ඉවරයි. භවයේ එතනින් ඉවරයි. ගමන එතනින් ඉවරයි. ඒතකොට සංසාර ගමන කියලා එකක් නැහැ. සංසාර ගමන කියන සංකල්පේ මේකම මේ විශ්ව ස්වභාවයක්. මේක බුදුහාමුදුරුවෝ තමයි අපිට එලි කරලා දෙන්නේ. මේක බුදුහාමුදුරුවෝගේ නිර්මාණයක්ම නෙවෙයි. මේක යථා ස්වභාවයක්. එතකොට සංසාර ගමන සැරිසරන්නේ මොකද්ද? හිත. මේ අපේ හිතට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වයසයි. කයට නෑ. හිත තමයි සැරිසරන්නේ. දැන් මේ දැනුමක් අපිට දෙන්නකෝ අපිට දින දැනුමක් දියා. ඒකට අතනින් මොකද්ද ගණන්? මොලේ කියන්නේ මනස. ඒතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ධම්මපදයේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාස්ති පදුත්තේන බාසතිවා කරෝතිවා. දැන් මෙතන මනස මුල් වෙන්නේ සියල්ලන්ට. මනස පෙරදි කරන් තමයි සියල්ල දේ කරන්නේ. අපි කර්ම කුසල කර්ම අකුසල කර්ම සියල්ල රැස් කරන්නේ මනස ප්‍රමුඛ කරගෙන. ඒ නිසා අපිට මනසින් තොරව කතා කරන්න බැහැ කිසිම දෙයක්. භෞතික ද්‍රව්‍ය පවා මනසේ නිර්මාණ. නමුත් භෞතිකවාදීන් මේක පිළිගන්නේ නැහැ. මොකද එතුමන්ලා භෞතිකවාදයේ නිපද වෙන්නේ මොන සමාජයේද මොන සංස්කෘතියේද? දෙවියන් වහන්සේ මැවූ සංස්කෘතිය මැවුම් වාදයක් තියෙන්නේ. මම මේ ආගමකට පහරක් ගන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. නැත්තම් වරදා තේරුම් ගන්න එපා. මේක බලන කතෝලික කෙනෙක් හෝ ක්‍රිස්තියානි කෙනෙක් හෝ අනේ නෑ. මම මේ දෙවියන් වහන්සේට අපහාස කරන්නේ මේ කියන්නේ. මම කියන්නේ මේ දැනුම් නිර්මාණය කරන සංස්කෘතික පසුබිම ගැන කියන්නේ. කියන්නේ දැනුමක් නිකන් මේ වියුක්තව තේන හුදකලාව නිපද වෙන්නේ නැහනේ. ඒ සංස්කෘතික ඉපදිච්ච පුද්ගලෙක් දරුවෙක් තමයි ඒ ඉගෙන ගන්න සංස්කෘතිය තමයි යාට හිතන්න සිතුවිලි හිතන්න යාට එනවා. සංස්කෘතියෙන් දෙවෝපියන්ගෙන් ලැබෙන දැනුම ආශ්‍රය කරන අයගෙන් ලැබෙන දැනුම ඒවත් එක තමයි යා හිතන්නේ. එතකොට දැන් මනස කියන සංකල්පය නැති පිළිගන්නේ නැති සමාජයක විද්‍යාඥයෙක් එයා මනස ගැන කතා කරන්නේ නැහනේ. සසර ගැන පිළිගන්නේ නැති සමාජයක එයා සංසාර ගැන කතා කරන්නේ නැහනේ. ඒ කතා නොකරන්නේ සංසාරයක් නැති නිසා නෙවෙයි. එයාගේ සංස්කෘතියෙන් ලැබිච්ච උරුම වෙච්ච දායාදයක් නිසා. තේරෙනවද? දැන් මං ඉපදුනා නම් සුද්දෙක් වෙලා යුරෝපියාටක මම මේව කතා කරන්න වෙලත් එක්ක. ඒක සාධාරණයි නේ මම කතා කරන්නේ. පැහැදිලි කතාව. ඒකයි. ඒතකොට මැවුම් වාදී පිළිදෙක දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැවුවා. ඔය දැනුමක් එච්චරයි. ඒක මම මේ කියන්නේ ඒක පිළිගන්න එපා හෝ පිළිගන්න කියන එක නෙවෙයි. ඉතින් ඒතකොට ඒ සංස්කෘතිය හැදිච්ච කෙනෙක් ඒක තමයි පිළිගන්නේ. දැනුම කියන්නේ ඒක ඒ දැනුම. නමුත් දැන් අපි බෞද්ධයන් විදිහට අපි ගද්දි අන්න බලන්න අපේ දැනුමේදී අපට හානියක් වෙනවා. ඒ වගේ එහෙම් පිටින් ගත්තාම අපිට තිබ්බ අපේ අනන්‍යතාව නැති වෙනවා. ඒකම ලෝකෙට වටිනා දැනුම් පද්ධතියක් නැති වෙලා යනවා. පැහැදිලිද? දැනුම් පද්ධතිය. ඒක අපි කරගන්න එපා. අපි නැවත සිංහලයන් විදිහට අපි ඉදිරියට යන්න ඕන. අපේ සිංහල නිර්මාණ කරන්න ඕන. දැන් ඒක නැවතිලා තියෙන දැන් අනුරාධපුරගේ පස්සේ ඒක නැවතිලා. නිර්මාණ නැහැ අපිට දැන්. වැවක් නිර්මාණය කිරීම කොච්චර සුන්දර දෙයක්ද බලන්න පේනවා ලෝකෙම නේද? ඉතින් වටිනාම මම දකින්න ඉතා සුන්දරම තැනක් තමයි වැවක් කියලා කියන්නේ. වැව කොයිතරම් හොඳ වටිනා නිර්මාණයක්ද සිංහලයන්ගේ. ඒක එහෙම කියන්න බයන්න එපා.
ඒක මේ වැව නිර්මාණය කරේ දෙමළයි නෙවෙයිනේ මුස්ලිම් අයත් නෙවෙයිනේ. ඉතින් ඒකින්ද එය මෙහෙම කිව්වම උරණ වෙන්නත් ඕනේ නැහැ. ඉතින් ඒක ගෞරවය දෙන්නේ. දැන් අපි හිතමු දෙමළ කියන නිර්මාණ කරන යම් දෙයක් අපි නා එතුමා හොඳයි. එයා හොඳ නිර්මාණයක් කළා. ඒක එහෙම කියන්නේ එයාට ගෞරවය දෙන්න. එහෙම නොදෙනේකොටනේ ගැටුම් ඇති වෙන්නේ. නේද? ගැටුමක් ඇති වෙන්නේ යමක් ඇත්ත ඇති හැටියෙන් පිළිගන්න නැති වෙච්චාම ගැටුමක් වෙනවා. ඒකනේ. මොකද තව කෙනෙක්ගේ හිතට දෙනවා. ඇත්ත පිළිගන්න වෙනවානේ. ඒකයි. ඒ ඇත්ත පිළිගන්න ඕන. දැන් අද වෙලා තියෙන ඒක මේ හරි ඇත්ත පිළිගන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කියද්දී ඒක හොඳට හොයලා බලලා නේද? මේ මනුස්සයා කියන කාරණාව ඇත්තයි කියලා පිළිගත්තොත් ওই ගැටුම් බොහෝ විට අඩු වෙනවා ඇත්තටම. ආගමික වශයෙන් අපි මොනවා අදහුවත් අපි මිනිස්සු කියලා හිතන්නකො අපි කවුරුත් නේද? අපි මිනිස්සුයෝනේ. ඉතින් අපි ඔක්කොම එක වගේ හැඟීම් තියෙනවානේ මිනිස්සුයෝනේ අපි. ඒක හිතන්න අපිට නේද? පිපාසය දැනෙනවා, බඩගින්න දැනෙනවා, නේද? නිදිමත එනවා, වෙනත් ආසාවක් ඇති වෙනවා. අපි මිනිස්සුයෝනේ. ඒ වගේ සත්තුන්ටත් එහෙමමයි. ඒකත් හිතන්න. ඒක හිතන්න උගන්නන්නේ බුදුහාමුදුරුවෝ. ඕන් දැන් මොකද දැන් තරහ වෙන්න එපා. නේද? සත්තුන්ටත් එහෙමයි. අපි බල්ලෙක් ගමු, අලියෙක් ගමු, කූඹියෙක් ගමු ඌටත් තියෙන ඔය ආසාව. තේරෙනවද? අපිට තියෙන ආසාව මොකද ඌටත් තියෙනවා පංචේන්ද්‍රිය. පංචස්කන්ධය තියෙනවා. පැහැදිලිද? ඉතින් එතකොට අපි මේ සත්තු ගැන එහෙම හිතන්නේ නැහනේ නේද? අන්න බලන්න අර දැනුමේ ඒ දැනුම අපි එහෙම් පිටින් ගත්තොත් එහෙම අපිට වෙන්නේ බලවත් හානියක්. සතෙකුට දයානුකම්පාව උගන්වන අපේ සංස්කෘතියෙන්. ඒ නිසා තමයි අපි සත්තුන්ට මේ තරම් අපේ යටි තමයි වැඩිම අඩුම සත්ත්ව ඝාතන සිදුවන රට. එහෙම ගත්තාම තවත් රටවල් කීපයක් තියෙනවා බෞද්ධ රටවල් එක වෙන්නේ අඩුයි බොහෝ විට. ඔය කාම්බෝජිය ගත්තාම නේද? වියට්නාමයේ දැන් ඔය තායිලන්තයේ බුරුමය දැන් නැත්නම් මියන්මාරේ මේ රටවල් ගත්තාම බොහෝ විට සත්ත්ව ඝාතන අඩුයිනේ. දැන් ඔය කාම්බෝජියම ඇත්තෙම ඇත්තරම්. ඉතින් මොකද ඒ අර අපේ සංස්කෘතික බලපෑම බුදුහාමලගේ ධර්මයේ තුල පැහැදිලි කරන මේ කාරණා අපි හිතට අරන් තියෙනවා. ගැඹුරින් මේ දැනුම කියන එක තමයි වැදගත්. මම මේ දැනුම ගැන කියන්නේ. මේ දැනුමත් එක්කනේ අපි යමක් කරන්නේ නේද? අපිට තියෙන දැනුමත් එක්ක තමයි අපි යමක් කරන්නේ. දෙවියෝ ඉන්නවද නැද්ද? දෙවියන්ගෙන් දැනුම ගන්න පුළුවන්ද බැයිද? දැන් අපි හිතමු අපේ යටේ යම් කෙනෙක් කියනවා මෙහෙම මට නාද දෙවියන්ගෙන් දැනුමක් ලැබුණා. නැත්තම් කාලි මහණියන්ගෙන් දැනුමක් ලැබුණා. මං ඒ අනුව මෙන්න මේ දේ කරනවා කියලා යමෙක් කළා කියන්නකො. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා කියන්නකො. එතකොට ප්‍රතිඵලයක් තියෙනවා නම් එයාට ඒ දැනුම ලැබුණේ දෙවි කෙනෙක්ගෙන් කියලා කියනවා නම් ඒ කියන එක කුහකකමක් නෙවෙයි. ඇත්තට මෙයා දන්නේ නැහැ. අපි තුන් වෛද්‍යවරයෙක් වෙලත් නැහැ කියන්නකො. ඒතර එයා කියන මට මෙන්න මෙහෙම දෙයක් ලබා දුන්නා. මං මේ දැනුමෙන් මෙන්න මේ දේ කියනවා. මේ දේ කරපුවා මේක හරියනවා. මෙහෙම කියපුවාම බලන්න අපේ රටේ මොන තරම් මේ ඉගෙන ගත්ත අය ඇතැම් විට නූගත් අය වැඩිපුරම ඉගෙන ගත්ත අය මොන තරම් එහෙම කියන කෙනාට ගරහනවද? එහෙම කරන්න එපා. මම මේ සම්බන්ධ විශාල අධ්‍යයන කෙරලා ඉන්නේ. මම මේ දැනුම වලට දෙනවා. මම බය නැහැ. මම වාදය කරනවා ලෑස්ති එවැනි දැනුම් සම්බන්ධව. වාදයක අදහස් ගන්න මේවා වෙන තැන් පෙන්වන්න. මෙහෙන් ඇවිල්ලා බලන්න ඔබලා. පිළිගන්නේ නැත්තම්. ඒකයි මම පැහැදිලි කරන්නේ. මොකද වාද කළා කිසි වැඩක් නැහැ. මොකද හැමදාම ඔය අපි දැන් channel වල ඇවිල්ලා මොන්න තරම් කෙස් පැලන තරක් කරත් එන මිනිහා හැමෝම තමයි. පැහැදිලිද? පිළිගන්නේ නැති අයට පිළිගන්නේ නැතුව නිකන් ඉන්න කියන්නේ. අපි දන්නවා දැන් අද වෙනකොට දැනුමක් අපට ලැබිලා තියෙනවා නේද අර නාද දෙවියන්ගෙන් ගත දැනුමක් තමයි වකුගඩු රෝගී හැදෙන්නේ කොහොමද කියන එක. ප්‍රියන්තාසේ මාලබේ අම්මා ප්‍රියන්තා සේනානායක උත්තමාවිය මං එහෙම කියනවා. එතුමිය නොහිටින්න අද අපි මෙලාට මමත් රජයට පුද්ගලයෙක්. එතකොට පොළොන්නරුවේ කෙනෙක්. එතකොට අපිට අද වෙන්නේ මිය දෙන්න වෙන්නේ වකුගඩු රෝගයෙන්. මොකද දැන් මේ බටහිර වෛද්‍යවරු දැනන් හිටියේ නෑනේ. ඔය නිදන්ගත වකුගඩු රෝගය තමයි හැදෙන්නේ. මම මේ දැනුමක් ගැන කියන්නේ. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා පරීක්ෂණ කළාට හොයාගන්න බැරි වුණානේ. ඒක දැනගත්තේ ඔය දැන් මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ඒ වෛද්‍යශිෂ්‍යයෙක් ඒ කාලේ අපි මමත් යම් මට්ටමක එතුමා දන්නවත් දන්නේ මට මතකයි එතුමා ඔය කැලණිය අපේ මහාචාර්ය නන්සිල මහත්තයා දේශන වලට සහභාගී වුණා. බෙන්ගුවේ නාලගමගේ පන්සලේ තමයි තිබ්බේ පට්ටිහන්දියේ. එතන තිබ්බේ එතුමාත් ආවේ දවස්වල. ඉතින් මම දන්නවා චන්න ජයසුමන මහත්මයා තමයි මේ ඔය සම්බන්ධව පරිදි ඉදිරිපත් වුණේ. විශාල සේවයක් කළා.
ඒ ජයවර්ධන මහත්තයා ඇත්තටම දේශයේ හෙළයන් වෙනුවෙන් ගොඩක් වැඩ කළා. දැන් නම් ටිකක් අපිට පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක අපි වෙනම කතා කරමුකෝ. ඉතින් මම මේකේ එතුමා මේ ඔය නාත් දෙවියන්ගේ සම්බන්ධ මේ පරීක්ෂණයට එතුමා ගියේ. ඒතර ඕකට තව අපේ වෛද්‍යවරු ඉන්නවනේ. අධිකරණ වෛද්‍ය විසරදයෙක් ඉන්නවා කුමුදු රත්නායක කුමුදු මහත්මයා කුමුදු කියලා මට මතකයි. එතුමා එතකොට දැන් කැලේසිද මාලා අමරසිංහ මහත්මිය මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය. ඔය පරිශන මෙහෙව්වේ මහාචාර්ය නන්සිල්ල මහත්මිය හරහා. ඉතින් ඒකෙදි දැන් අර භාවනා කරලා හිත දියුණු කරගෙන තමයි එතුමිය නාදීයත් එක්ක මේ සංඥාවන් පවත සම්බන්ධතා ඇති කරගෙන එතුමිය තමයි පැහැදිලි ගන්න මේ ආසනික පරීක්ෂා කරන්න. එතකොට අහුවේ ඔය පලිබෝධනාශකවල තියෙන්නේ. ඒවා පසට වතුරට එකතු වෙන එක අයින් කරන්න. එතකොට පිරිසුදු වතුර දෙන්න මේවා ඉවත් කළා. එතුමිය තමයි එලි කරේ. ඒක පස්සේ පරීක්ෂා කරලා බලමු ඇත්තක් වුණා. ඉතින් දැන් මේකට මොනතරම් වාද විවාදියක් දැන් අදට දැන් දන්නවා. දැන් වෛද්‍යවරු දන්නවා. දැන් මහාචාර්යවරුත් දන්නවා මේ කතාව. නමුත් ඕකට මොනතරම් බහුජාතික සමාගම් කොච්චර එරෙහි වුණාද? මොකද එයාලගේ අපි දන්නවා ඔය වසවිසිට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ නේ එහෙමනොත් එහෙම. දැන් ඔය ග්ලයිෆොසේට් එහෙම තහනම් කරානේ. මහින්ද මහත්තයා ඉන්න කාලේ ග්ලයිෆොසේට් ක්‍රිමිනාශක කීයක් තහනම් කරාද? වල්නාශක ක්‍රිමිනාශක. එතකොට ග්ලයිෆොසේට් අඩංගු වේවා මට මතකයි යහපාලන කාලෙත් මේ මෛත්‍රීපාල මහත්තයත් තහනම් කරා. ඒක හොඳයි. ඉතින් අපි ඒවා අගය කරන්න ඕන. මේ මිනිස්සුන්ට මේ හැම දෙයකටම බයින්න හොඳ නැහැ. ඒවා තහනම් කළා. නමුත් ඒවා හොර රහස විකුණනවාද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මම මේ කිව්වේ මේ කොම්බඩ ඒ දැනුම ගත්තේ කොහෙන්ද? දැන් අර පුළුවන් තරම් සමහර අය දොස් කියනවා මම දැක්ක පාර්ලිමේන්තුවේ බයිනවා මේ දෙවියන්ගෙන් දැනුම ගත්තා. එහෙම කියන්න එපා. ඒ එතුමා දන්නේ මේ දැනුම ලබා ගන්න විවිධ ක්‍රම තියෙනවා. දැනුම ලබන ක්‍රම. දැන් මේවා ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න නැතුව ඇයි අපි එහෙම කතා කරන්නේ? මේවා අඩුතරමින් ඊ තැන් වලට ගිහින් බලන්න. මමත් ඔය කියන තැන් වලට එක තැන් වලට ගිහිල්ලා මමත් ප්‍රතිකාර කරන තියෙනවා. මම හොඳ කරන තියෙනවා. ඔබලා පුදුම වෙයි. මමත් ඕවා ඉස්සර විශ්වාස කරේ නැහැ. මම බටහිර ජීව විද්‍යාව, භෞතික විද්‍යාව කරපින්නාගෙන හිට මිනිහෙක් මමත්. ඒකයි මේ කියන්නේ. මම ඒ කියන්නේ නොදැන නෙවෙයි. ඔබලාට කියන්න බෑ මං අමු මෝඩේ පල් මෝඩේ කියලා. මං කැමති ඒකට උත්තර දෙන්න. තේරෙනවද? අධ්‍යයනයක දෙන්නේ. ඇයි එහෙම අපි නොදන්න දැනුම් පද්ධතියක් ගැන අපි එහෙම කතා කරන්නේ? දැන් මේක හොඳ උදාහරණයක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ස්පිරිතාලෙක ඉන්න වෛද්‍යවරයෙක් ගත්තොත් මේක හොඳ උදාහරණයක්. ස්පිරිතාලේ වෛද්‍යවරු අපි ගත්තොත් එහෙම ඔය හැම වෛද්‍යවරුන්ටම පුළුවන් ද එක්ස්රේ කියවන්න. එක්ස්රේ ඡායාරූපයක් දුන්නොත් එහෙම පුළුවන් ද හැම වෛද්‍යවරුන්ම කියවන්න? බෑ. එහෙම කියවන්න බෑ. හැම කෙනෙක්ම වෛද්‍යවරු තමයි. මේ ස්පිරිතාලේ ඉන්න වෛද්‍යවරු අපි ගත්තොත් එහෙම අපි හිතමු. ඒ එතුමාලාට කියවන්න බෑ. නමුත් එක්ස්රේ සම්බන්ධ විශේෂ පුහුණුවක් ලැබුව වෛද්‍යවරුත් ඉන්නවා. එතුමාලාට එක්ස්රේ එක පෙන්නපුවාම එතුමාලක බලලා ඊටාම කෙටි කාලෙකින් කියනවා මෙන්න මෙතන තියෙනවා පිළිකාවක්. මෙන්න මෙතන අස්තිය බිඳිලා. මෙන්න මෙතන මොකක් හෝ ගැටයක් තියෙනවා. මෙතන රුධිර වහනයක් වෙලා තියෙනවා. එතුමාලා කියලා එතන ලකුණු කරලා දෙනවා. දැන් එතකොට මං අහන ප්‍රශ්නේ ඇයි එතුමාට පුළුවන් වෙන්නත් අනිත් අයට බැරි වෙන්නත් හේතු? අනිත් අයත් වෛද්‍යවරු නම්. ඒ ඇයි? එතුමා විශේෂ පුහුණුවක් ලැබලා තියෙනවා එක්ස්රේ සම්බන්ධව. එක්ස්රේ කාඩ් එකක් අඳුන ගැනීම සම්බන්ධ. ඒතකොට මේ පුහුණුව ලබන්න නැතුව අනිත් අයට කියන්න බෑ. ඒ වගේ මේ දෙවියොත් එක්කත් ගනුදෙනු කරන්න. වෙනත් අයත් ඒ වගේ අදෘශ්‍යමාන දේවල් මේ පාරභෞතික දේවල් කියලා අයින් කරන්න බෑ කාටවත් මේවා. අදෘශ්‍යමාන දේවල්. එහෙනම් ගුරුත්වාකර්ෂණය අදෘශ්‍යමානයි. ඒවා අයින් කරන්න පුළුවන් අයින් කරන්න එහෙම කාටවත් බෑ. ගුරුත්වාකර්ෂණය දැක කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? අපේ පංචේන්ද්‍රිය වලට කොහෙවත් දැනෙනවද එහෙම එකක්? අයිසැක් නිව්ටන් ඉදිරිපත් ගුරුත්වාකර්ෂණය කියන එක. ඒක එතුමාගේ සංකල්පයක්. මොන ඉන්ද්‍රියටද අපි දැනෙන්නේ ගුරුත්වාකර්ෂණය? අපේ කනට ඇහෙන සද්දයක්. පොල් ගෙඩියක් වටනවා හරිය ගුරුත්වාකර්ෂණය මං කියන්නේ ගුරුත්වාකර්ෂණය. සද්දයක් දැනෙනවද? ඇස් වලට පේනවා ඔන්න අදිනවා කියලා පොල් ගෙඩියක්. නැත්තම් අපිට ඕන සුවඳ දැනෙනවා. ඔන්න සුවඳක් දැනෙනවද නහයට? නැත්තම් අපිට ලෙව කාලා බලන්න පුළුවන්ද? ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. නමුත් අද භෞතික විද්‍යාව පිළිගන්න ඕනේ. දැන් අපිට කියන්නේ මේ අදෘශ්‍යමාන දේවල් පිළිගන්න එපා. පිළිගන්න එපා නම් ගුරුත්වාකර්ෂණය මොකේද අපිට දැනෙන්නේ පංචේන්ද්‍රිය වල නැහැ. ඒක නිර්මාණයක්. ඒක නිව්ටන් විද්වතාවගේ නිර්මාණයක්. ඒ නිර්මාණය අනුව
ඒ ගණිත සමීකරණ ඉදිරිපත් කළා ඒවෙන් යම් යම් ප්‍රයෝජන ගන්න වෙනම කතාවක්. නමුත් ඒක නිර්මාණයන්නේ. එතකොට මේ දැනුම සම්බන්ධ මම මේ කතා ගන්නෙ. එතකොට අදුශ්‍යමාන වූ පමණින් යමක් ප්‍රතික්ෂේප කරනවාද බටහිර විද්‍යාව තුල? නැහැ. එහෙම කරන්නේ නැහැ. දැන් එතුමාගේ නිව්ටන් නියමත් මම නිව්ටන් නියම සම්බන්ධ සාමාන්‍ය පෙළ මට්ටමින් උසස් පෙළ මට්ටමින් ඉගෙන ගත්තට විශ්වවිද්‍යාල මට්ටමින් අපි කරන්නේ නැහැ. මොකද මම ජීව විද්‍යාව හදාරුවේ. නමුත් මේ ගැඹුරු සංකල්ප මම අහගෙන හිටියා. නමුත් සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි අනුකලනය අවකලනය ගැන විශාල දැනුමක් අපිට නැහැනේ. මොකද අපි භෞතික විද්‍යාව පැත්තේ ඉදිරියට ගියේ නැහැ විශ්වවිද්‍යාලේ. එතකොට නමුත් මේවා සම්බන්ධ දේශනාවලදී අපි අහලා තියෙනවා නිව්ටන් නියම සත්‍ය වෙන්න පළවෙනි නියමේ ඉඳන් ඔය කියනවා පැහැදිලි කරනවා මේ নিরপেক্ষ අවකාශයක් අදගත් වෙනවා කියන්නේ. নিরপেক্ষ අවකාශයක්. දැන් ওই নিরপেক্ষ අවකාශය කියන කොහෙද තියෙන්නේ? එහෙම එකක් තියෙනවද? নিরপেক্ষ කියන වචනේ ගන්න පුළුවන්ද? යම් නිරීක්ෂකයෙක් ඉන්නවා නම් ඒක සාපේක්ෂයි. කවුරු හරි කෙනෙකුට සාපේක්ෂව තමයි යම් දැනුමක් නිර්මාණය කරන්නේ. নিরপেক্ষව ගන්න බෑ. මේ කාරණා සරලව මම මේවා ටිකක් කියද්දි ගැඹුරු වැඩි වෙනකොට මේවා අහින් නැට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක එහෙම හිතන්න එපා. මේ ඔබලා එකතු වෙන්න මේ දිගින් දිගටම මම මේ කරුණු කාරණා පැහැදිලි කරන්නේ මේ එක එක ශේෂ්ඨ වලින් අපේ දැනුම විනාශ කරන එක වළක්වන්න මේ කිය එකයි. ඔබ අතිනුත් එක වෙන්න පුළුවන්. මගේ අතිනුත් වෙලා තියෙනවා මම කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහ නොදැනුවත් අපි දන්නේ කරලා තියෙනවානේ. අපි බයිනවා මහා ගෝම් කතා එහෙම කියලා බයින්නේ නේද? ඒකල්ල ඒවා ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න එපා. මම මේකයි මේ කියන්නේ. අපි සත්තුන්ගෙනුත් දැනුම ගන්නවා. සුනාමි කාලේ මතක ඇතිනේ නේද? අපේ මිනිස්සු බිල්ලට ගියා නේද? සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් අය නේද? ගොඩක් අය ගියා මොහොතට. සත්තු ටික ගොඩට ආවා. බලන්නකො නේද? අපි උන්ගෙනුත් ඉගෙන ගත්ත පාඩම. උන්ට දැනෙනවා නේද? ඉතින් මම කිව්වේ දැන් අපි දැනුම එක එක විදිහට ගන්නවා. දෙවියන්ගෙන් ගන්නවා, සත්තුන්ගෙන් ගන්නවා දැනුම. අපි ඉගෙන ගන්නවා. එයාලගෙන්. දැන් අපි එන්න ගරහන්න එපා. ඔය ඌනේ චිච්චි ගාද ඌව බොරු කතා. දැන් මේවා එහෙම කියන්න එපා. එහෙම කියන්න ඔබට තියෙන සුසුකම මොකද්ද? ඔබ ඒ සම්බන්ධ අධ්‍යයනයක් යෙදලා තියනවාද? දැන් මේක පස්සේනේ අපිට තේරුනේ. මේවා සාපේක්ෂයි මේ දැනුම ඔක්කොම. නිවන් දකින්නකම් මම බෞද්ධයෙක් මම නිවන කියන එක ඒක මේ নিরপেক্ষ කතා নিরপেক্ষ තත්ත්වයක්. සාපේක්ෂ නෑ ඒක. නිවන් දකින්නකම් අපි දැනුම නිර්මාණය කරනවා. මේ දැනුම නිර්මාණය කරන එක එක සංස්කෘතියන් වල මොකද? මේ ලෝක ස්වභාවය, විශ්වයේ ස්වභාවය අනාවබෝධය නිසා. ඒ කියන්නේ මොකද? අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. මේක තේරෙන්නේ නැත්තාක්කල් අපි සසරින් ගැලවෙන තාක්කල් අපි ඉන්න තාක්කල් මේ දැනුම් නිර්මාණය කරනවා. ඉතින් ඒක වරදක් නෙවෙයි. නමුත් මේකෙන් ගැලවෙනකම් අපි මේ නිර්මාණය කරනවා. ඉතින් නිර්මාණය කර කර වාද කර කර ඉන්නවා කට්ටිය. ඉතින් මෙතෙන් පුදුම පීඩාවක් නේද? අපි ඉගෙනගෙනත් මැරෙනකම්ම වාද කරනවා. ඒ සතුටින් ඉන්නේ නැහැ කවුරුත්. සතුටින් ඉන්න තමයි මේ කියලා දෙන්නේ. ඒ නිසා අපි මේ එක එක දැනුම් කරපින්නාගෙන වාද කරගෙන ඉන්න වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද? මට මතක අලගද්දෝපම සූත්‍රයේ තියෙන්නේ උන්වහන්සේ දේශනා කරනවා නේද? නිවන් දැක්කහම නිවන් අවබෝධ වෙච්චහම ධර්මයත් අත්තරින්න කියනවා. දැක්කද? වැඩක් නැහැ ඒකත් අයින් කරලා දාන්න කියනවා. මේක ඉතා වැදගත් කාරණාවක්. අපි හැමදේම අල්ලගන්න මේ යම් මතයක එල්බගෙනමනේ මේ වාද කරන්නේ මේකම ඇත්ත කියලා නේද? එහෙම හිතන්න එපා ඔබලා. ඔබලා යම් සංස්කෘතියක තියෙන දැනුමකට ගරහන්න යන්න එපා හැම එකපාරට කවදාවත්. ඒ ගැන හොඳට හොයලා කරුණු කාරණා හිත බලලා අධ්‍යයනයේ යෙදিলা ඒක ඇත්තන් නම් පිළිගන්න. ඔබට පිළිගන්න බැන්න ඒක වෙනම කාරණාවක්. හින්දා මේ එක එක සංස්කෘතියන් වල තියෙන දැනුම් වලට ගැරහීමේ වලකින්න. මම මේ බෞද්ධයෙක් විදිහට මම කතා කරන සිංහලයෙක් බෞද්ධයෙක් විදිහට අපි ඇත්තටම සිංහල බෞද්ධයෝ කියන්නේ ලෝකයේ රටට දැයට හිතවත් මිනිස්සු මේ පරිසරයට සතා සිව්පාවන්ට ගහකොළට ඊටාම හිත කරයි. ඒ මට්ටමේ හදන්න ඕන. අද මේ අධ්‍යාපනය හරහා හැදෙන අය එහෙම හිතන්නේ නැහැ. ඒකයි මේ දැනුම ගැන මම මේ තරම් කරුණු කාරණා ඇරයි යන්නේ තව දුරටත්. එතකොට මම මේ කියන කාරණා තුල සිංහල වෙදකම ගැන ඔයාලට දැන් ටික ටික අවබෝධ වෙන්න ඕන. දැන් අපි ටික ටික එතෙන් යන් අපි. එතකොට සිංහල වෙදකමක් ගැන අපි කතා කරන්නේ ඇයි? සිංහල වෙදකම ඊටාම දියුණු වෙදකමක්. ඔබ දන්නවා දැන් මේ සඳහා ඓතිහාසික සාක්ෂිත් තියෙනවානේ. මේ රෝහල් පවා
ඉදි කරපුවා රජ කාලේ තියෙනවා. මිහින්තලේ තියෙනවා, මැදිරිගිරියේ තියෙනවා, පොළොන්නරුවේ තියෙනවා. දැන් මේ තව රට පුරාම තියෙනවා මේ පුරාවිද්‍යා ගවේෂණයෙන් දැනට අනාවරණය කරගත්තේ වුණා. එතකොට ඒ රෝහල් වලදී ඊටාම ගැඹුරු විදිහේ සමහර යම් සල්ල කරන පවා කරපු උපකරණ පවා හම්බෙලා තියෙනවා. ඒක ලෝකේ පැරණිම රෝහල කියලා කියන්නේ රෝහල කියලා පිළිගන්න පුළුවන් මිහින්තලේ. ඊට පස්සේ එංගලන්තෙත් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය කියනවා සාමාන්‍යයෙන් බර්තලිනස් රෝහල කියලා. එහෙම තමයි කියන්නේ. ඉතින් කොහොම හරි අපිට තියෙන පැරණිම රෝහලක්. පැරණිම භාෂාව විදිහට අපිට ගන්න පුළුවන්. මම නම් තේරෙන විදිහට අපේ භාෂාව ඉතා පැරණි භාෂාවක්. එතකොට මේවා අපි තව කතා කරමු පස්සේ. එතකොට මේ කියන්න යන්නේ මේ හෙළ වෙදකම. එතකොට අපි දන්නවා රජවරු. අපි රජවරු පව වෙදකම් කරලා තියෙනවානේ. බුද්ධ දාසතුමාගෙන් ඉඳලා තවත් රජවරු ඉන්නවා. අපි මේවා ගැන අපි ටික ටික ඉගෙන ගමු. පොත්පත් කියවන්න. ඉතිහාසය ඉගෙන ගමු. අපේ චින්තන ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට තමයි අපිට අපේ රට ගැන, අපේ දැය ගැන, අපේ රට දැය සමය ගැන මේවා ගැන ආදරයක් ඇති වෙන්නේ. අපේ රටේ තියෙන දේවල් රැක් ගන්න හිතෙන්නේ. අපේ රටේ තියෙන දැවැන්ත ගස් කොළන් කපා දාන්න හිතෙන්නේ නැහැ එතකොට. දැන් ওই පාරවල් හදුවොත් දැවැන් අනේ අපේ අර විශාල නුග ගස්, පළු ගස් මොන්න තරම් නේද? අනේ අපේ අර කියත් වලින් කිරීස් ගාලා කීතු කියලා දානවා. අපේ හදවත් උණු වෙලා යනවා. අපිට බලා ඉන්න බෑ මහා අපරාධ. මේ කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න. ඔය වනස්පති කියන්නේ විශාල වෘක්ෂ රාජයන් මොන තරම් වටිනවද දේශයකට. ඒවා අපේ සම්පත්. මේවා විනාශ කරන්න එපා. අපේ පාලක මේ කවුරු පාලක හැමෝගෙම මේ ඉල්ලන්නේ. ඔබතුමල්ලා මේ ගස් කොළන් වල වටිනාකම මං හිතන්නේ දන්නවයි කියලා. ඔබතුමල්ලා දන්නේ කොන්ක්‍රීට් පාරවල් ගහන්න. බටහිර සංවර්ධනය තමයි දන්නේ. ඒ දැනුමක් ඒකත් දැනුමක්. බටහිර සංවර්ධනයේ පස්සේ යද්දී ওই ස්වභාව ධර්ම වැඩක් නැහැ යාලට. මම මේ මාතෘකාවට එනවා මේ ටික ටිකයි මේ ඉන්නේ ටික ඒ ස්වභාව ධර්ම වැඩයි. ඒකයි. එතකොට මේ විදිහට ගස් කොළන් විශාල වශයෙන් කපාන ගියොත් එහෙම සිංහල වෙදකමට පහරක් වෙනවා. ඇයි? අපේ ඖෂධ ගබඩාවක් තමයි වනාන්තර කියලා කියන්නේ. වත්තේ තියෙන ගහකොළ පොඩි පැලේ ඉඳලා ඔය ඉතා කුඩා අපි ගමුකෝ උඳු පීලියේ ඉඳලා ඔක්කොම බෙහෙත්. කලාඳුරු වලේ උඳු පීලිය, උප්පමේනියා, මොනර කුඩුම්බිය මේ වත්තේ තියෙන එරබදු අවුරුදු කාලෙට අපි කතා කරන්නේ එරබදු මල් පොට්ටු කියලා නේ අවුරුද්දක් කිට්ටු කියලා. එහෙම කිව්වට එරබදු ගස් දැන් දකින්නවත් තියනවද? මම ඒ හින්දා අපේ වත්තේ එරබදු ගස් 6ක් හිටවලා තියෙනවා. ඔයාලා ඕන කෙනෙක් හිටියොත් එන්න අපේ ගෙදරට ඇවිල්ලා මන් දෙනවා. එරබදු මං ගොඩ වැට දුන්නත් එක්ක. මේක ඇති කරන්න. එරබදු පමණක් නෙවෙයි නුග ගසුත් කපලා දාලා මම ඒ හින්දා ගෙදර නුග පැලයක් දැන් හදනවා. නුග ගස් විශාල වශයෙන් විනාශ කරනවා. දැන් මේවා ඖෂධ. දැන් අපේ සිංහල අවුරුදු කාලෙටත් අපි ගන්නෙ හිසට නේ නුගපද්ද නේද? පයට කොහොඹපද්ද මෙහෙම තියෙන එක එක සැරේ වෙනස් වෙනවනේ ඒවා නේද? ඒ සිංහල දැනුම අපේ ඖෂධ වැඩි කරගන්න කියලා දෙනවා. මෙන්න සවාදාමත් එක්ක ඉන්න හැටි. නුග සෙවන නේද? කොහොඹවල වටිනාකම ගුණය. ඉතින් මේ අද ඒවා කීතු කරලා දානවා. ගස් කපලා දානවා, කොන්ක්‍රීට් කරනවා. එතකොට සිංහල වෙදකමත් කියලා. මොකද මේ වගේ අර අපිට නෑනේ වටිනාකමක්. ඇයි දැනෙන්නේ නැත්තේ? අපි අධ්‍යාපනයේ ඔය කපනායට ලැබිලා නැහැ. මොකද මේ ගහක තියෙන ඖෂධීය වටිනාකම දන්නේ නැහැ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඔන්න මාතෘකාවට මං එනවා. කොරෝනා වසංගතයත් එක්ක නැවත අවදි වුණා. ඒ අවදි වුණේ ඇයි? කොරෝනා වසංගතයේ හමුවේදී බටහිර වෙදකම අන්තසරණ වුණා ලෝකේ පුරාම. දැන් මම මෙහෙම කියපුවම අපේ වෛද්‍යවරු බටහිර වෛද්‍යතුමාලා මා සමග උරණ වෙන්න එපා, තරහ වෙන්න එපා. මේක තමයි ඇත්ත. අද ලෝකේ බටහිර වෙදකම කියන එක කොරෝනා වසංගතයේදී විශාල වශයෙන්ම අන්තසරණයටපත් වුණා. ඒකේ ප්‍රතිඵල විදිහට විශාල ජනගහන ලක්ෂ 40කට එහා ගාණක් ලෝක පුරා මිය ගියා. විශේෂයෙන්ම බටහිර රටවල විශාල වශයෙන් මිය ගියා. අපේ රටවල මිය නොගියේ තරම් මේ දේශීය වෙදකම් තිබුණ නිසා. අපේ රටේ සිංහල වෙදකම, දේශීය ආයුර්වේද වෙදකම. තව දෙවියන්ගෙන් හරි කමන්නේ බෙහෙත් දුන්නා නම් ඒ වෙදකම. ඒකට අපි ගරු කරනවා. ඒ නිසා තමයි මිනිස්සු බේරුනේ අපේ රටේ. තාමත් එහෙමයි. එතකොට මම මේ බටහිර වෙදකම් වලට විරුද්ධව කතා කරනවා හෝ එහෙම නැත්නම් අපි අර එන්නත් ප්‍රතික්ෂේප කරන එහෙම කතාවක් නෙමෙයි කියන්නේ. අපි බේරුනේ කොහොමද? අපි ප්‍රතිකාරණය කරගත්තේ අපේ දැනුමේ යන්න බාන. ඒ දැනුම අපිට නොතිබ්බනම් දැන් අපේ යටි හිටපු අනේ මේ සිංහල වෙද මහතුරු ටික ඔය ආයුර්වේද මහතුරු ටික ඔක්කොම
මේ අධ්‍යාපනය නැති කරලා ඔක්කොම බටහිර වේදමහත්තු විතරක් හිටියනම් මොකද වෙන්නේ අද අපේ රට? ඔයාලා හිතන්නකෝ. අද කී දෙනෙක් මැරලාද ලංකාවේ? නේද? අපේ අධ්‍යාපනය අපේ පෙර වාසනාවට පෙර පිනකට තාම ඉතුරු වෙලා ඉන්නවා අපේ සිංහල වේදමහත්තු. අනේ මේ උතුමලාදී රැග් ගන්න ඕන. ජනාධිපතිතුමනි ඔබතුමල්ලා ඇමතිවරුන් මේවා තීරුම් අරගෙන ඔබතුමල්ලා මෙතුමල්ලාට සහයෝගයක් දෙන්න. මේ වෙදකම් අපේ පාසල් අධ්‍යාපනයට එකතු කරන්න. බටහිර වෙදකමත් එකතු කරන්න. ඒක වරදක් නෑ. ඉතින් ඒකලා අපේ අයත් බිහි කරන්න සිංහල වෙදකමත් බටහිර අධ්‍යාපනයෙන් ඒ වෙදකමත් පුරුදු කරන්න. ඉතින් අපි දැන් මේ දෙකෙම ප්‍රතිකාර ගමු. ඒකේ වරදක් නෑ. ඒකයි මේ කියන්නේ. එකකට ගරහන්නේ දේශීය ප්‍රතිකාර යොදා ගන්නවා වගේ අර බටහිර ප්‍රතිකාර යොදා. දැන් ඌවා වෙන්නට යොදා ගන්නවා. චීනෙත් එහෙමනේ. චීනේ බටහිර දෙකමක් තියෙනවා. වැඩිපුර චීනේ දෙකම යොදා ගන්නවා. ඉතින් ඒකනේ. දැන් තායිලන්තේ ඔය අයිනටලත් එහෙමයි. මියන්මාරේ. ඉතින් ඒ නිසා බාණ්ඩ මේ දේශීය වෙදකම් තිබ්බ නිසා තමයි මේ කොරෝනා වසංගතයේ සාර්ථක යාල මොහොන දුන්නේ. ඒ වගේ ඉතින් මරණ සංඛ්‍යාව අවම කරගත්තා. අපිත් එහෙම වුණා. අපි වෙද මහතුන් පින් සිද්ධ වෙන්නේ. ඉතින් මේවා අපි ඇත්තටම කුහක වෙන්නේ නැතුව බලන්න. ඇත්ත කතාව. ඒකයි. මේ ප්‍රතිකාර දීපු අය කවුද ඒව දැනගන්න. ඉතින් ඒ හින්දා අපේ මං විශේෂ ස්තුතියක් කරන්න කැමති මේ බටහිර වෙදකමේ මොනවා වුණත් අපේ වෙද මහත්තුරු හෙදියන් එයා විශාල වශයෙන් ඇත්තට කැපවීමෙන් මේක වළක්වන්න යාලා විශාල උත්සාහයක් ගත්තා. මොකද ප්‍රතිකාර නොතිබුණත් එයාලා විශාල උත්සාහයක් ගත්තා. ඒත් ඉතින් ප්‍රතිකාර නැත්තම් කරන්න දෙයක් නැහැනේ. ඒ නැත්තෙන් තමයි අපේ වෙදකම් වලින් සුවපත් කරගත්තේ. ඒකයි. ඉතින් ඒ අය අපි අගෞරව කරන්නේ නැහැ කිසි විටක. එතකොට අපිට අපි ගෞරව දෙන එකම දැන් හැබැයි බටහිර වෙදකම ඉගෙන ගත්තත් සමහර වෛද්‍යවරු මහාචාර්යවරු නේද? අධිකරණ වෛද්‍යවරු අර කුමුදු දහනායක මහත්මයා ඉස්සෙල්ලා මම නම කියවන කුමුදු දහනායක මහත්මයා එතුමල්ලා විශාල තව ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු රිජ්ජු ආරයලා මාරුහලේ ඉන්න වෛද්‍යතුමා. එතකොට මාතර මහරුහලේ වෛද්‍යතුමෙක් ඉන්නවා. මේ එතකොට ගාල්ලේ උදය අර වෛද්‍යතුමා අපි ඔය ඖෂධයක් කියන නිපදේතුමා. දැන් මේ වගේ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් ඇත්තටම මේ දේශීය වෙදකම් හෙළ වෙදකම් වල වටිනාකම දැකලා එතුමල්ලා නිර්භයව අපේ ජනතාවට පැහැදිලි කරා මේවා යොදා ගන්න මේකේ වරදක් නැහැ කියන එක. එතුමාලට අපේ උත්තමාචාර්ය වගේ පූර්ණ ගෞරවය අපි පුද කරන්න කැමතියි. ඒ නිසා මේ ඒකයි මේක අපි මේ දැනුම ගැන කියන්නේ. එතකොට ඉතින් බටහිර දැනුමත් එක්ක බටහිර වෛද්‍යවරු විවිධාකාර ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරාට මෙතෙක් දැන් බටහිර ක්‍රමයේ හැටියට ඒකට ඖෂධීය ප්‍රතිකාරයක් විදියට නැහැ. ඇමරිකාවෙන් මේ ඉතාම ළඟදී ප්‍රවෘත්තියකදී මම දැක්කා ඖෂධයන් නිපදවලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් ගියා. ඒවා ගැන තාම අපේ රටට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තුලදී ඒ බටහිර රටවල මේ බටහිර වෙදකමේදී මේ වසංගතයට, ඒ කියන්නේ කොරෝනා වසංගතයට තියෙන්නේ එකම විසඳුම විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඒ බටහිර රටවල අය නිර්දේශ කරේ මොකද්ද? ඉන්නත්. මොකද යාලා ඉන්නත් නිෂ්පාදනය කරලා තිබ්බා. යාලා බොහෝ විට වෛරස් රෝග වලට ඉන්නත් තමයි විදින්නේ. බොහෝ විට. දැන් අපිටත් දැන් ඔය පෝලියෝ වෛරස් එක විදලා තියෙනවානේ පොඩි කාලේ විදලා කියන්නේ අර පුංචි කාලේ ඉපදිච්ච ගමන් දෙනවනේ මුකේ දානනේ මුකේ නැතක් විදිහ එහෙමත් දෙනවනේ. ඊට පස්සේ ගාලා පරලේ පිට ගැස්ම කක්කල් ගැස දැන් මේවට එන්නත් විදිනවනේ. ඉතින් ඒවට අපි විරෝධයක් පළ කරේ නෑනේ. නේද? සිංහල වේද මහත්තයෙක් එක්ක කවුරුවත්. දැන් අද එනකොට එහෙම විරෝධයක් ආවේ දැන් අර මේවා සායනික පරීක්ෂණ කරන කාලේ මදි. ඒ වගේ අතුරු ආබාධ දීර්ඝකාල අතුරු ආබාධ ගැන එහෙම කිසිවක් දන්නේ නැති නිසා තමයි ඇවිල්ලා තිබුණේ. ඒ අරින්ද පොදුවේ අර එහෙම විරෝධ රජයේ වැඩපිළිවෙලට කිසි විටකත් විරෝධය පළ කිරීමට නෙවෙයි ඒක උනේ. මම නම් දකින්නේ ඒක. එහෙම ඒකයි ඒකේ තියෙන අර ඇත්තට මනුස්ස ජීවිතවලට හානියක් වෙයි කියලා පරම චේතනාවෙන් තමයි මේ වෛද්‍යවරු එහෙම කතා කළේ. මමත් ඒ ස්ථාවරේ ඉන්නවා. ඒකයි. එහෙනම් නැතුව මේ කිසියම් වෛද්‍ය ක්‍රමයකට විරුද්ධව කතා කරන්නේ නෙවෙයි. ඒ නිසා එන්නත් වලින් දැන් වසූරිය එන්නත් එහෙම යදලා ලෝකේ පුරාම තුරන් කරේ. නේද? වසූරිය රෝගේ තුරන් කරානේ. ඉතින් ඒවට අපි ගරු කරනවා. ඒකේ ඒ නිසා මේ තවත් එන්නත් වර්ග නිපදවලා තියෙනවා. ඒ නිසා අපි ඊ ගැන එන්නත් විරෝධී අවස්ථාවක අපි කතා කරන්නේ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයේදී මෙතෙන්දී ගැටලුවක් උනේ අර ලෝකේ පුරා එකම විසඳුම මේකයි කියන එක හරි වැරදි. අන්න ඒකට අපි අපේ බලවත් අප්‍රසාදය. එකම විසඳුම කියන එක නම් වැරදි. ඒක කියන එක වැරදි. මොකද එහෙම කියන්නේ එතකොට අර ආධිපත්‍යයක් තියෙන්නේ. ඒතකොට බටහිර වෛද්‍යවරුන්ගේ එනම් බටහිර ආධිපත්‍යයක් කරා අර අපේ දැනුම් දිහා බලන්නේවත් නැතුව ඒවා යටපත් කරනවා. ඒකයි මම කියේ. එතුමල්ලට තියනවාද සිංහල දැනුම එහෙම කියන අයට? සිංහල වෙදකම ගැන දැනුමක් තියනවාද?
ආන් එහෙම කතා කරන එක වැරදි කියලා තමයි මේ පැහැදිලි කළේ. මේ වීඩියෝ ඉදිරිපත් කළේ මෙන්න මේ අදහසින්. ඉතින් මෙතනින් එහාට තවදුරටත් අපි එක එක විවිධ මාතෘකා ඔස්සේ අපි කතා කරමු. අපේ රට ගොඩ දානවා කියන්නේ මෙන්න මේකයි. අද අපි සිංහලයන් විදිහට බෞද්ධයන් විදිහට විශාල පිරිහීමකට ලක් වෙලා තිනවා. ඒ පිරිහීමෙන් ගොඩ යන්න අපි එකින් එකට පිරිහුණු තැන් අරන් අපි සාකච්ඡා කරමු. මේ සාකච්ඡා කරන්නේ කා සමගවත් වාද කරලා රණ්ඩු සරල ඇති කරගෙන මේ සමාජයේ ભેද බින්න කිරීමේ අදහසින් නෙවෙයි. පරම අදහස අපේ නැති වී ගිය සියලු දේවල් ආපහු ලබා ගන්න. ඒ ලබා ගැනීමෙන් නම් අපිට අපේ චින්තනයක් අපිට හදා ගන්න ඕන. අපේ චින්තනයේ ජාතික චින්තනයක්. ඒ චින්තනය හදා ගන්න නම් අපිට ඉතිහාසය අපිට ඉතා වැදගත් ඉගෙන ගන්න වෙනවා. ඒකම අපේ මුතුන් මිත්තු අපිට ලබා දීපු දැනුම් සම්භාරය අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ සඳහා අපි හොයන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැතුම. ඒ වගේම නූතන දැනුම කියන්නේ බටහිර දැනුමත් අපිට අවශ්‍ය ආකාරයට අපි ඉගෙනගෙන ඒවා යොදාගත යුතුයි. ඒකේ වරදක් නැහැ. ඒ නිසා මම මේ වීඩියෝ ඉදිරිපත් කරේ මෙන්න මේ අදහසින්. ඉදිරියේදී අපි අනිකුත් ශේෂ්ත්‍ර ගැනත් අපේ පිරිහිලා තියෙන ජාතිය පිරිහිලා තියෙන ඉතුරු ශේෂ්ත්‍ර ගැනත් අපි දීර්ඝව සාකච්ඡා කරමු, පුළුල් සාකච්ඡා කරමු.